ආයුබෝවන් පෑබර අනාගතයකට ආශිර්වාදෙමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග සම්බන්ධ වන්නේ විශේෂ ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. විශේෂ ග්‍රහ මාරුවක් යන්නට මම සඳහන් කරේ විශේෂයෙන් අපි අවුරුද්දක් තුල යෙදෙන විශේෂ ග්‍රහ මාරු විදියට අපි සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රාහු කේතු මාරු, ගුරු මාරු, ශනි ග්‍රහයාගේ මාරු වගේ විශේෂ සෙමින් ගමන් කරන ග්‍රහයන්ගේ රාශි මාරු අපිට විශේෂ ග්‍රහ මාරු විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ රාහු කේතු ග්‍රහයාගේ මේ අපි ග්‍රහයෝ විදිහට සැලකුවට ඇත්තටම මෙතන මේ භෞතිකව පවතින ග්‍රහයන් විදිහට අපිට රාහු කේතු ග්‍රහය අපි හඳුනගන්නේ නැහැ. එය සඳුගේ සහ රවිගේ යම් කිසි අක්ෂයේ ඡේදනය වන ස්ථානයන් දෙයක් විදිහට තමයි අපි මේ රාහු සහ කේතු යන එක ඇත්තටම ඡායාග්‍රහයන් විදිහට තමයි අපි හඳුනගන්නේ. අපි පොදුවේ ඉතින් අපි ග්‍රහයන් කියලා අපි හඳුනගන්නවා. ඉතින් මේ රාහු සහ කේතුගේ මේ රාශි මාරුව අපි විග්‍රහ කරගෙන එතනින් එහාට ඔබගේ ලග්නයට කොහොමද කියන අපි විමසමු. විශේෂයෙන් මේ රාහු සහ කේතු ග්‍රහයා මේ සප්තම අංශක 180කින් 360ක ගෝලයක් කියලා ගත්තොත් අංශක 180ක් සප්තමව තමයි අනිවාර්යෙන් රාහු ග්‍රහයාගෙන් කේතු ග්‍රහයා 180ක් එහෙම නැත්නම් සප්තමව තමයි තැන්පත් වෙන්නේ. කේතු ග්‍රහයාගෙන් අංශක 180ක් එහෙම නැත්නම් සප්තමව තමයි රාහු ග්‍රහයා තැන්පත් වෙන්නේ. ඉතින් මේ රාහු සහ කේතු එකිනෙකට සම්බන්ධව තමයි ඉතින් මේ ග්‍රහ මාරුව පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ. අපි විශේෂයෙන් අපි මෙතනදී තවත් පැහැදිලි කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහයන් ඉදිරියට ගමන් කරන අපි දැන් කතා කරොත් මේෂ, වෘෂභ, මිථුන, කටක ඔය ආදී විදිහට ඉදිරියට රාශි ගමන් කරන්නේ අනිකුත් ග්‍රහයන්. ඉතින් මේ රාහු සහ කේතුගේ අනිත් විශේෂ ලක්ෂණය තමයි මේ ග්‍රහයන් ආපස්සට ගමන් කරන්නේ. ඒ කියන්නේ දැන් රාහු ගත කරන රාශිය විදිහට අපි හඳුනගන්නේ වෘෂභ රාශිය. ඉතින් දැන් මේ රාශිය මාරු කරන්නේ අනිකුත් වෙනත් ග්‍රහයක් නම් මිථුනට යන්න ඕනේ. ඉතින් මේ රාහු සහ කේතුගේ ස්වභාවය අනුව වුන් ගමන් කරන්නේ පිටුපසට. ඉතින් දැන් මේ වෘෂභ රාශිය ගත කරන රාහු ග්‍රහයා මේ එළඹෙන අප්‍රේල් මාසයේ 12 වෙනිදා එළඹෙන රාශි මාරුවත් සමග වුන් ප්‍රවිෂ්ඨ වන්නේ රාහු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ මේෂ රාශියට ආපස්සට. ඉතින් කේතු ග්‍රහයා දැන් තැන්පත් වෙන්නේ වෘශ්චිකයේ. ඉතින් වෘශ්චිකෙන් ආපස්සට ගමන් කරනකොට තුලාවට තමයි කේතු ග්‍රහයා ගෝචරය කරනු ලබන්නේ. ඉතින් මේ රාහු ග්‍රහයා මේෂයටත් කේතු ග්‍රහයා තුලාවටත් ගත කරන කාලය තුල කොහොමද කියන එක අපි තමයි මේ විග්‍රහ කරන්නට යන්නේ. ඉතින් අපි බලමු මේෂ රාශිය කියන්නේ මොකක්ද කියන එක. මේෂ රාශිය විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය විතරට අපි හඳුන ගන්න පුළුවන්. කාලපුරුෂයාගේ හිස හඳුන ගන්න විදියට අපි හඳුන ගන්නවා චර රාශියක්, පුරුෂ රාශියක්, තේජෝ ගුණයේ තියෙන රාශියක්. ඉතින් මේ ස්ථානෙට මේ වායු ගුණය සහිත රාහු ග්‍රහයා තමයි තැන්පත් වන්නේ. තුලා රාශිය මොකක්ද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් එයත් පුරුෂ රාශියක්, චර රාශියක්, ඒ විතරක් නෙමෙයි සිකුරු ග්‍රහයට අයත් ස්ථානයක්. මෙතනදී වායෝ ගුණය තමයි තුලා රාශිය තුල අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ කේතු ග්‍රහයත් තේජෝ ගුණය සහිත ග්‍රහයෙක්. ඉතින් කේතු ග්‍රහයාගේ ස්වභාවය අපි ගත්තොත් එතනදී නාග හිසක් තියෙන මනුෂ්‍ය ශරීරයක් තියෙන ග්‍රහයෙක් විදිහට අපි හඳුන ගන්නවා. රාහු ග්‍රහයා මනුෂ්‍ය හිසක් තියෙන නාගයෙකුගේ ශරීරයක් තියෙන ග්‍රහයෙක් විදිහට ස්වරූපයන් අපි හඳුනගෙන තියෙනවා. ඉතින් ඒ හරහා විවිධ දේවතා කතා එහෙමත් තියෙනවා. ඉතින් අපි එච්චර දුරට යන්නේ නැතුව අපි බලමු ඔබගේ ලග්නයට කොහොමද මේ රාහු සහ කේතු ග්‍රහයාගේ මේ රාශි මාරුවත් සමග සිදුවන්නේ මොකක්ද කියන එක. මෙතනදී මම තවත් දුරටත් මතක් කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් රාහු සහ කේතු ග්‍රහයන් නිශ්චිත ගමනක් පවතින්නේ. ඉතින් ඒ නිශ්චිතව ඒක ස්වභාවයකින් ගමන් කරන කාලය සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් ගත කරනවා එක රාශි මාරුවක් සිදු කරන්න. ඉතින් දැන් මේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා මේ සිදුවන රාශි මාරුවකින් පසුව නැවත රාහු සහ කේතු ග්‍රහයන් රාශි මාරු සිදුවීම කරන්නේ 2023 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. ඉතින් ඒ දක්වා මේ අවුරුදු එකමාර රාහු ග්‍රහයා මේෂ රාශියත් කේතු ග්‍රහයා තුලා රාශියත් තමයි ගත කරන්නේ. ඉතින් අපි දැන් බලමු ඔබගේ ලග්නය වලට කොහොමද කියන එක. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්නයට තමයි රාහු ග්‍රහයා තැන්පත් වන්නේ. ඉතින් මේ රාශි මාරුවෙන් ඔබගේ ලග්නයට රාහු ග්‍රහයා තැන්පත් වීම හරහා විශේෂයෙන් රාහු ග්‍රහයාගේ අපි දන්න ස්වභාවයන් තියෙනවා. ටිකක් කලබලකාරී. ඉබාගාතේ වැඩ කරන කිසි තේරුමක් නැති වැඩ කරනවා. නිදාසේ වැඩ කරන්න කැමති, වගකීමක් ගන්න කැමති නැහැ. ඉතින් ටිකක් ආටෝපෙට අනිත් අයට පේන්න වැඩක් කරන්න කැමති ග්‍රහයෙක් විදිහට තමයි අපි රාහු ග්‍රහය හඳුනගන්නේ. ඉතින් ඔබගේ ලග්නයට විශේෂයෙන් ඔබගේ තීරණ ගන්න සමස්තයම තීරණය ගන්න ස්ථානයේ විතර අපි ලග්නය අපි හඳුන ගන්නවා.
ඉතින් මේ ලග්නයට රාහු ග්‍රහයේ තැන්පත් වීමත් සමග ඔබගේ සමස්තය තුළ යම් කිසි ආයුරකින් ඔවැනි වූ ආකාරයේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ කලබලකාරී වෙන්න පුළුවන්. තරමක් දුරට තේරුමක් නැති වැඩි දුර හිතන්නේ පතන්නේ නැති වැඩවලට යොමු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මේ එළඹෙන අවුරුදු එකමාර තුළ ඔබගේ කටයුතු වලදී තරමක් දුරට හිතාමතා ඔබ පාලනය වෙනවා නම් එකවර හිතට නැගෙන සිතුවිලි වලට යටත් නොවි බුද්ධිය මෙහෙवला ඔබේ ප්‍රඥාව මෙහෙवला මේ රාහු ග්‍රහයාගේ බලපෑම යටපත් කරන්න පුළුවන් නම් ඒ තමයි ඔබගේ ජයග්‍රහණය වන්නේ මේ අවුරුදු එකමාර තුලදී. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ 7 වෙනි ස්ථානයට කේතු ග්‍රහයා තැන්පත් වෙන්නේ. ඉතින් තුලා රාශියේ. ඉතින් මේ කේතු ග්‍රහයාගේ ස්වභාවය යම් කිසි මේ ලෞකික දේවල් වලට පරස්පර දේවල් තමයි මේ කේතු ග්‍රහයා අපිට ළඟා කර දෙන්නේ. විශේෂයෙන් අපගේ නිවන, මෝක්ෂය වගේ මේ ලෝකෝත්තර ධර්මතාවයන් කෙරෙහි තමයි මේ කේතු ග්‍රහයාගේ නිවේදනය තියෙන්නේ. ඉතින් අපි දන්නවා 7 වෙනින් අපි කතා කරනවා ඔබගේ විවාහය සහ ඊට අදාළ කරුණු කාරණා විශේෂයෙන් ව්‍යාපාර හවුලේ කරන වැඩ කටයුතු ලෝකයක් සමග ඔබ ලෝකයා වෙත යන ස්ථානයේ විදිහට මේ 7 වෙනි භාවය අපි හඳුනගන්න. ඉතින් මේ ස්ථානයට කේතු ග්‍රහය තැන්පත් වීම සමග ඔබගේ විවාහය තුළ යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ සම්බන්ධතාවය තුළ. නමුත් එතන තුළ රැඳී පවතින ලෞකික ආශාවන් කෙරෙහි යම්කිසි අඩපණ වීමක් අඩාල වීමක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ව්‍යාපාර තුළ විශාල දියුණුවක් අපේක්ෂාවෙන් වැඩ කරනවා නම් ඒ තරමක් දුරට ඊට නොවන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද ඒ විශේෂයෙන් මේ ලෞකික දියුණුවට සාපේක්ෂව ඔබගේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න අවශ්‍ය මාවත තමයි මේ කේතු ග්‍රහය අපිට තෝරලා දෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ඔබ සැලසුම් කළ යුතු පිළිවෙත ඔබ අවබෝධ කර යුතු සිදු වෙනවා. මොකද ඔබගේ තීරණ මනා ලෙස ශික්ෂණයකින් යුතුව හොඳට දුරුදිග හිතාවලා ප්‍රඥාවෙන් යුතුව ගත යුතු වෙනවා. ඒ විතර නෙමෙයි ඔබගේ සහසම්බන්ධතාවයන් පිළිබඳවත් තරමක් දුරට ඒවා ප්‍රාණවත් අන්දමින් තියාගන්න ඔබ කටයුතු සැලසුම් කරගත යුතු වෙනවා. මේෂ ලග්නයෙන් උපන්න ඔබට මේ රාහු සහ කේතු ග්‍රහයන්ගේ රාශි මාරුවත් සමග. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබගේ කේන්දරයේ 12 වෙනි ස්ථානයට තමයි රාහු ග්‍රහය තැන්පත් වන්නේ. මේ 12 වෙනින් විදේශයන් ගැන කතා කරනවා විශේෂයෙන්. මේ රාහු ග්‍රහයත් විදේශයන් සම්බන්ධ කතා කරන්න අපි නිකන් විදේශයන් ගැන කතා කරනකොට කාරක ග්‍රහය විදිහට අපි භාවිත කරන්නේ මේ රාහු ග්‍රහය. ඉතින් ඇත්තටම වෘෂභ ලග්න හිමියෙක් නම් ඔබ මේ මොහොතේ විදේශ ගමනකට එහෙම නැත්නම් දුර බෑර ගමන මේ දින ගණනාවක් ගත කරන ගමන් බිමන් වල යෙදෙන්න අපේක්ෂාවෙන් එහෙම නැත්නම් විදේශ පදිංචියට විදේශ අධ්‍යාපනයකට වැනි කටයුතු වලට අපේක්ෂාවෙන් හිටියානම් මේ උදා වෙන අවුරුදු එකමාර ඒ සඳහා සුදුසුම කාලයක් විදිහට අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම නමුත් විවේකය දැන් අපි කතා කරන්නේ රාහුගේ ස්වභාවය පිළිබඳ ටිකක් විවේකයෙන් ගත කරන්න ආශාවක් තියෙනවා. අලුත් දේවල් අත්දකින්න පුළුවන් ආශාව තියෙනවා. වැඩිපුර වගකීම ගන්නෙ නැහැ. ඉතින් මේ ස්වභාවයත් එක්ක අර 12 වෙනින් අපි කියවන අපේ ෂය වීම, සාවැය වීම, අපේ විවේකය වගේ දේවල් මෙතනදී 12 වෙනින් කතා වෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දිත් ඔබගේ විවේක සුවයෙන් තරමක් දුරට කාලය ගත කරන්න පුළුවන් වාතාවරණයක් තමයි මේ අවුරුදු එකමාර තුළ ඔබට විශේෂයෙන් උදාවන්නේ. ඉතින් විවේක සුවයෙන් අලුත් දේවල් අත්දකිමින් දුර බෑර ගමන් බිමන් යමින් කාලය ගත කරන්න පුළුවන් වාසනාවන්ත කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම නමුත් ඔබගේ වියදම් තරමක් දුරට පාලනය කරගත යුතු වෙනවා. මොකද අනවශ්‍ය වියදම් සිදුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කේතු ග්‍රහය ඔබගේ කේන්දරයේ රෝග ස්ථානය ලෙස අපි හඳුන ගන්න 6 වෙනිට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ කේතු ග්‍රහයාගේ ස්වභාවය විදිහට මම කිව්වා තේජෝ ගුණය තියෙනවා. ඉතින් තේජෝ ගුණය කියන්නේ තරමක් දුරට මේ කේතු ග්‍රහයාගේ පවතින ලෝකෝත්තර ධර්මතාවයන් කෙරෙහි නැඹුරුවක් කේතු ග්‍රහයට තිබුණත් තාමත් තමස් ග්‍රහයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. තරමක් දුරට දේශසාගත සිතුවිලි ඇති වෙන ග්‍රහයක් විදිහට අපි හඳුන ගන්නවා. ඉතින් මෙතන සතුරු ස්ථානය ලෙස අපි හඳුන ගන්න 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග කූරයෙකුගේ සම්ප්‍රාප්තියක් 6 වෙනිට උචිතයි. නමුත් යම් ඒ සතුරු කරදර වලට මැදිහත් වෙන නිරන්තරයෙන් ඒ තත්ත්වයන් ඇතිවන තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නිතරම ඔබට ඔබගේ වැඩ කටයුතු බාධා පමුණන අය මුණ ගැහෙවි. ඒ සඳහා ඔබගේ ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් කළමනාකරණය කරනවා නම් ඒ තත්වලින් මිදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබගේ ඇති වෙන
කෝපකාරී ස්වභාවය ඔබ පාලනය කරගන්නවා නම් මේ තත්ත්වවලින් මිදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි උෂ්ණාධික රෝග පීඩා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. චර්ම රෝගයේ ඇතිවීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා වෘෂභ ලග්න හිමියන්ට කේතු ග්‍රහයා 6 වෙනි තැන්පත් වීම තරමක් දුරට රෝග සහ සතුරු කරදර පිළිබඳ වලින් පීඩා විඳින කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රාහු සහ කේතු ග්‍රහයන්ගේ මේ රාශි මාරුවත් සමග මිථුන ලග්න හිමි ඔබට උදා වෙලා තියෙන ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක්. මේ අවුරුදු එකමාර තුළදී විශේෂයෙන් මේ 11 වෙනි කියන්නේ ඔබගේ අරමුණු සඵල කරගන්න ස්ථානය, ඔබගේ නව ආදායම් විවර කරගන්න ස්ථානය, ඔබගේ සමාජීය කටයුතු වල ක්‍රියාකාරී අන්දමින් දායක වන ස්ථාන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ රාහු ග්‍රහයත් ඊට අවශ්‍ය උපරිම සහයෝගය දෙන ග්‍රහයෙක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේක විශේෂයෙන් මේ උපචය ස්ථානයක් අන්නයිගේ සහයෝගය සහිත ඔබගේ දියුණුව සාර්ථකත්වයෙන් මෙහෙවන්න පුළුවන් ස්ථානයක් විදිහට හඳුනගන්න ස්ථානයක මේ රාහු ග්‍රහයාගේ තරම කාර්යශූර ගායක විදිහට අපි හඳුනා ගන්නවා. මේ රාහු ග්‍රහයාගේ 11 වෙනිට පැමිණීමත් සමග විශාල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ප්‍රබෝධකින් යුතුව ඔබගේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් පවතිවි. වාතාවරණයක් තියේවි. නව ආදායම් උපයන්න ඕන මාවත් සකස ගන්න පුළුවන් හැකියාවක් තියේවි. විශාල පැතිකඩයන් ඔස්සේ ඔබගේ ආදායම් උපයන තත්ත්වයන් නිර්මාණය කරගන්න පුළුවන් අවකාශය ඔබට සකසා ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වේවි. ඔබගේ උත්සාහයෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් නැඹුරුතාවයක්ද මේ හරහා ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කේතු ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ කේන්දරේ 5 වෙනි භාවයට. 5 වෙනි හරහා ඔබගේ මතකයේ ශාස්ත්‍රය, දරුවන් සහ විශේෂයෙන් ආදරය, ප්‍රේමය වගේ දේවල් ගැන කතා කරනවා. ඉතින් මෙතනදී මේ කේතු ග්‍රහයාගේ යම් යහපත් ආශිර්වාදයක් ගෙන එනවා ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට, ඔබගේ ඉගෙනුම් කටයුතු වලට, ඔබගේ ඥානය උපයෝගී කරගෙන වැඩ කටයුතු වලදී. නමුත් ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු වලට යම් අතපසු වීම නිතරම සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කොච්චර 100න් වැඩ කරත් ඒවා යම් කිසි අතපසු වීම ඇති කරන්න පුළුවන් පැතිකඩයන් තියෙනවා. ඔබගේ දරුවන් අපේක්ෂාවෙන් ඉඳන් ඒ පැතිකඩයන් තරමදුරට අඩාල කරන පැතිකඩයන් තියෙනවා. නමුත් ඉගෙනුම් කටයුතු වලට ඔබට හිත ඒකාග්‍රතාවයෙන් යුතුව ඔබගේ වැඩ කටයුතු කරන්න, ඔබගේ අධ්‍යාපනික වැඩ කටයුතු සඵල කරගන්න පුළුවන් ආශිර්වාදයක් මේ කේතු ග්‍රහයගෙන් තියෙනවා. මොකද මේ කේතු ග්‍රහය අධ්‍යාපනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මොකද අධ්‍යාපනය ලබන්නට නම් විශේෂයෙන් අපගේ මනස ඒකාග්‍ර වෙන්න ඕනේ. වෙනත් පැතිකඩ ඔස්සේ අපේ මනස දුවන ස්වභාවය අඩු කරලා ඒ කරන කටයුත්ත ඒ කරන මොහොතේ නිවැරදි ආකාරයෙන් කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් ඒ පරිසරයේ කේතු ග්‍රහයා 5 වෙනි තැන්පත් වෙ සිටින කාලය තුල උදා කරන තියෙන නිසා මිථුන ලග්න හිමි ඔබට අධ්‍යාපන කටයුතු වලින් සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් කාලයක් විදියට මේ කේතු සහ රාහු ග්‍රහයන්ගේ මේ මහරුව සමග අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වෙනි ස්ථානයට සහ 10 වෙනි ස්ථානයට තමයි කේතු සහ රාහු ග්‍රහයන්ගේ සම්ප්‍රාප්තිය සිදු කරන්නේ. ඉතින් 4 වෙනිෙන් ඔබගේ සුඛය, සැපය, මානස පිළිබඳව මව ගැන කතා කරන ස්ථාන විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. 10 වෙනිෙන් ඔබගේ වෘත්තීය ක්‍රියාවන් සහ ඔබගේ රැකියා ස්ථානයට අදාළ පරිසරයන් ගැන කතා කරන ස්ථානයේ විදිහට තමයි අපි 10 වෙනිව හඳුනගන්නේ. ඉතින් 10 වෙනිට ඔබගේ රැකියාවට වෘත්තීය ගැන කතා කරන ස්ථානට රාහුගේ සම්ප්‍රාප්තිය ඊටාම සුවිශේෂයි. ඔබ කරන කුමන කටයුත්තකදී පවා අන් අයගේ සහයෝගය සහිතව අන් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන අවස්ථාවන් වලදී පවා මේ මිදිලා ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා ඔබගේ අරමුණු සඵල කර ගැනීම උදෙසා මෙහෙවන්න පුළුවන් ආශිර්වාදයක් මේ හරහා ලැබෙනවා. ඒ විතරක් නෙමේ රාහු ග්‍රහයාගෙන් පැමිණෙන ජවය, කාර්යශූරී ස්වභාවය, නිතරම ඉදිරිපත් වෙන ස්වභාවය හරහා ඔබගේ රැකියාවේ වෘත්තීය දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් කටක ලග්න හිමි ඔබට මේ මේෂ රාශියට රාහු ග්‍රහයා සම්ප්‍රාප්තිය සමග ඔබට උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔබගේ සුඛය, සැපය ගැන කතා කරන ස්ථානයේ කේතු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය කොහොමද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් මානසික සුවය අඩු කරන්න පුළුවන් පැතිකඩයක් පවතිනවා මේ හරහා. ඔබ තරමදුරට කුමන කටයුතු වල ඔබ සමාජීය නියැලෙ හිටියත් යම්කිසි ඔබට හිතට දැනෙන ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ සංතාපයට ඇති කරන හේතු සහිත දේවල් ඇති වෙන්න පුළුවන්. මුල්ලකට වෙලා කල්පනා කරන්න හේතු දෙන දේවල් ඇති වෙන්න පුළුවන්. හුදේකලා වෙලා ටිකක් නිදහසේ ගත කරන්න අවශ්‍යතාවයක් ඔබට එන්න පුළුවන් පරිසරයක් මේ හරහා නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කේතු ග්‍රහයා මම කලින් මතක් කරා ලෞකික දේවල් වලට එතරම් නැඹුරුවක් ආශිර්වාදයක් ගේන්නේ නැහැ.
ඉතින් මේ හතර වැන්නෙන් ගොඩක් දුරට කතා කරන්නේ අපේ ලෞකික භෞතික වස්තුන් පිළිබඳ අපේ ජීවත් වීමට අවශ්‍ය සැපවත් ද්‍රව්‍යයන් සහ අනික් වත්කම් ගැන කතා කරනවා මේ හතර වැන්නෙන්. ඉතින් ඒ සඳහා අපිට විශාල දායකත්වයක් නම් හිමි වන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලද්දී යම් ඒ සඳහා ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන්, ගේ දොර නිවාස ඉඩ කඩන් මාරු වෙන්න පුළුවන්, නැත්නම් ඒ සඳහා යම් වාස්තු දෝෂ නිර්මාණය වෙන්න පුළුවන් නිවාසවල, ඔබගේ වාහන සම්බන්ධව ගැටලු මතු කරන්න පුළුවන්, ඔබගේ සුඛය පිළිබඳ ගැටලු මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා, ඔබගේ මනස පිළිබඳ ගැටලු මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා, ඔබගේ මව රෝගී කරන්න පුළුවන් පරිසරයක් මේ හරහා නිර්මාණය වෙලා තියෙන නිසා ඒ පිළිබඳව යම්කිසි අවධානයක් දැක්විය යුතු වෙනවා. කොහොම නමුත් ඔබගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ගෙනියන්න පුළුවන් හොඳම අවස්ථාවක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ කටක ලග්න හිමියන්ට. සිංහ ලග්නයෙන් උපන් ඔබට රාහු සහ කේතු ග්‍රහයන්ගේ මාරුවත් සමග ඔබගේ කේන්දරයේ 3 වෙනි ස්ථානයට ඔබගේ සාජ දක්ෂතා, කුසලතා, ඔබ වීරයෙන් කරන වැඩ කටයුතු, ඔබගේ සංනිවේදන පැතිකඩයන් ගැන කතා කරන 3 වෙන්නට, ඔබගේ සහෝදරයෝ ගැන කතා කරන 3 වෙන්නට තමයි කේතු ග්‍රහය සම්ප්‍රාප්තිය සිදු කරන්නේ. ඉතින් ඒ හරහා ඔබගේ කුසලතාවයන්, දක්ෂතාවයන් යම්කිසි ශාස්ත්‍රීය මට්ටමක්, යම්කිසි ගැඹුරු මට්ටමක් ගෙන එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් යම් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ එම ශාස්ත්‍රය තුල, ඔබ හැකියාව තුල ප්‍රවීණයෙක් නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය කේතු ග්‍රහයෙන් හිමි වෙනවා. නමුත් ඔබ ආරම්භක අවධිය නම්, ඔබගේ හැකියාවන් දක්ෂතාවෙන් ලෝකයා වෙත ගෙනියන ආරම්භක අවධිය නම් ඒ සඳහා ඔබගේ යම්කිසි පසුගාමී තත්ත්වයක්, එහෙම නැත්නම් ඔබගේ අතපසුබිම් බහුල කරන කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මේ පිළිබඳව ඔබ තරම දුර සැලකිලිමත්ව ඔබගේ හැකියාවන් දක්ෂතාවෙන් ආපස්සට යන්නට නොදී ඒවා නිතර අධ්‍යයනය සඳහා යොමු කර ගනිමින් ඔබ ප්‍රවීණෙක් වෙලා ඒ හරහා ඔබගේ දියුණුවක් අපේක්ෂාව පිණිස මේ හසුරව ගන්න කටයුතු කරනවා නම් ඒ හරහා තුලින් මේ තුලින්ද ඔබගේ සාර්ථකත්වය අඩාල නොකර ගනිමින් යන්න පුළුවන් හැකියාවක්, වාතාවරණයක් සකසා ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කර ගන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් 3 වැන්නේ කේතු ග්‍රහය තැන්පත් වීමත් සමගම ඊට අමතරව රාහු ග්‍රහය ඔබගේ කේන්දරයෙන් 9 වෙනි භාවයට තමයි සම්ප්‍රාප්තිය සිදු කරන්නේ. රාහු ග්‍රහය 9 වෙනි භාවයට ඔහුගේ කාරක ගුණේ නසන ස්ථානයේ විදිහට අපි හඳුන ගන්නවා. මොකද රාහු ග්‍රහයාට නෑ ආගමික භක්තියක්. මේ 9 වැන්නෙන් ආගමික භක්තිය අපේ ආගම දහම ගැන කතා කරනවා. විශේෂයෙන් එතනදී ඔබගේ පෙර ජන්මයන්හි කරන ලද කුසල ක්‍රියාව, ඔබගේ වාසනාව සහ අනිකුත් ඊට අවශ්‍ය සෞභාග්‍ය සහිත දේවල්, ඔබට හිමිවන දේවල්, ඔබගේ පියා, ඔබගේ ආයතනයේ උසස් නිලධාරීන් වගේ අය විශේෂයෙන් පූජ්‍ය පක්ෂය නිවේදනය කරන ස්ථානයේ විදිහට තමයි අපි 9 වෙනි භාවය හඳුනගන්නේ. ඉතින් මේ 9 වෙනි භාවයේ තියෙන කාරක ගුණයත් සමග මේ රාහු ග්‍රහයාගේ කාරක ගුණය සම්බන්ධ වීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා රාහු ග්‍රහයට එතනදී යම් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් බොහෝ විට මේ සිංහ ලග්න හිමියන්ට ඔබගේ මොකද රාහු ග්‍රහයට අයත් ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්න ඔබගේ කේන්දරයේ 7 වෙන්න. ඉතින් ඒ 7 වෙන්න හරහා නිවේදනය කරන විවාහය, ව්‍යාපාර, හවුලේ කරන වැඩ කටයුතු වල යම් අඩාල වීම ඇති වෙන්න පුළුවන්. ඒ සඳහා පැවතුණු ඒ ආශිර්වාදාත්මක පරිසරය නැතිවීමක් අපිට දකින්නට පුළුවන්. වේවි විශේෂයෙන් ඔබගේ පැවති ආගමික භක්තිය තුල විවිධ සැක ආගම මේ ඔබගේ ශ්‍රද්ධාව තුල, භක්තිය තුල යම් සැකයක් මතු කරන දෙන්න කාලයක් විදිහටත් අපිට මේ කාලේ හඳුනා ගන්න පුළුවන්. ඉතින් සැකසහිතව ඔබගේ වැඳුම් පිදුම් කටයුතු වල ඔබ නියැලෙන වෙන්න පුළුවන්. මට මේ මං කොච්චර වැඳත් මට වැඩක් නැහැ නේ, මම මෙච්චර දෙයක් කරලත් මට කිසි තේරුමක් නැහැ නේ, මගේ දියුණුවක් නැහැ නේ වගේ සිතුවිලි ඔබ තුලට ගලා එන පුළුවන් පරිසරයක් එක්කින ඔබගේ භක්තියට සැකය නැමැති අපි කිව්වොත් කිරි කලයට අර ගොම බිඳුව වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ගුණය සම්පූර්ණයෙන් නැති කරලා දාන්න පුළුවන් අවස්ථාවන් නිර්මාණය කරලා දෙන්න පුළුවන් වාතාවරණයක් මේ රාහු ග්‍රහය 9 වැන්නේ ගත කරන කාලය තුල නිවේදනය කරලා තියෙනවා. කොහොම නමුත් ටිකක් දීර්ඝ ගමන් ඔබ දිනපතා යන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වේවි. ඒ විතරක් නෙමෙයි ඔබගේ වැඩ කටයුතු අන් අය සමග බෙදා හදා ගන්නට අවශ්‍ය සහයෝගී උපකාරයන් යම්කිසි ආයුරකින් ලැබෙන වාතාවරණ නිර්මාණය කරන්න පුළුවන් හැකියාව පවතී ඔබගේ කේන්දරයේ පවතින වාසනා ගුණයත් එක්ක සාපේක්ෂව. ඉතින් ඒ අනුව බලද්දී සිංහ ලග්න හිමියන්ට තරම දුරට මධ්‍යස්ථ සහ තරම අයහපත් තත්ත්වයන් නිවේදනය කරන තත්ත්වයක් නිසා
ඔබගේ කටයුතු මේ අවුරුදු පැමිණෙන අවුරුදු එකමාර තුළ මේ රාහු සහ කේතු ග්‍රහයන්ගේ මේ ස්ථානයන්හි ගත කරන අවුරුදු එකමාර තුළ සැලසුම් සාගතව කටයුතු කරනවා නම් ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් නැවත නැවතත් පුහුණු වීම වෙමින් එහෙම නැත්නම් නැවත නැවතත් ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් ඒවා ඔප්නං මර ගන්නවා නම් ප්‍රවීණෙක් වෙනවා නම් ඒ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් ඒ අනුව බලද්දී මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන කාලයක් විදිහට අපිට සිංහ ලග්න හිමියන්ට රාහු සහ කේතු ග්‍රහයන්ගේ මේ මාරුවත් සමග ඇතිවන තත්ත්වය සලකා බලන්න පුළුවන්. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ධනය, ආහාර කියන්නේ ඔබගේ ශරීරය පෝෂණය කරන්නට අවශ්‍ය ආහාර, ඔබගේ කුටුම්බය, ඔබගේ පවුල, ඔබගේ කතාව, ඔබගේ මුහුණ ගැන කතා කරන දෙවැන්න ධන ස්ථානය මේ ස්ථානයට පැමිණෙන්නේ කේතු ග්‍රහයා. අපි දන්නා මෙතනදී කතා කරපු නිවේදනය බොහොමයක් අපගේ ලෞකික සුවය සඳහා අවශ්‍ය කරන දේවල් විශේෂයෙන් ආහාර සහ ඔබගේ කුටුම්බය, ඔබගේ පවුල තුළ පවතින තත්ත්වයන්, ඔබගේ ධනය. ඉතින් මේ වගේ නිවේදනයන් සහිත ස්ථානයකට කේතු ග්‍රහයේ සම්ප්‍රාප්තිය තරමක් දුරට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඔබගේ කතාව තුළ යම්කිසි තරමක් දුරට ඔබගේ කතාව තුළ ප්‍රවීණයෙකුගේ ආකාරයට වචන පිට වෙන තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. යම් ඕනම දෙයකට දැනුම තියෙන බබක් අඟවන්න පුළුවන් විදියට ඔබගේ කතාව හසුරවන්න පුළුවන්. ඒ ස්ථානයට ඔබගේ පවතින බුද්ධි මට්ටම, ඔබගේ ප්‍රඥා ගෝචර භාවය ප්‍රදර්ශනය කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා පැමිණෙන්න පුළුවන් වාතාවරණයක් තමයි තියෙන්නේ. කොහොම නමුත් ඔබගේ පෞල් කටයුතු වල ධනය පිළිබඳ යම් ලෞකික වශයෙන් ගැටලු මතු කරන්න පුළුවන්. ඔබ গুপ্ত ශාස්ත්‍රයන් හෝ ඊට අදාළ වෙනත් ආගමික පැතිකඩයන් ඔස්සේ ගත කරන ව්‍යාපාර ශාස්ත්‍රයක නම් එහෙම නැත්නම් වෙනත් පැත්තකින් නම් ඔබ ඒට අදාළ පැතිකඩ ඔස්සේ නම් ඔබ යපුම් මාර්ග විදිහට ඔබ භාවිතා කරන ඔබගේ වෘත්තීය කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. කන්‍යා ලග්න හිමි ඔබට කේතු ග්‍රහයා දෙවැන්නේ ගත කරන කාලයේදී. විශේෂයෙන් ඊට අමතරව අපි ගත්තොත් රාහු ග්‍රහයා අටවැන්නේ තැන්පත් වෙනවා මේ මේෂ රාශියට සම්ප්‍රාප්තියත් සමග. අටවැන්න යනු දුෂ්ට ස්ථානයක්. අපිට පූර්වයන්හි කරන ලද අකුසල කර්මයන් අපිට ළඟා කර දෙන ස්ථාන විදිහට තමයි අපි අටවැන්න අපි හඳුනගන්නේ. ඉතින් අපිට කරදර බාධක නිතර හමු වන ස්ථානයක් නිසා අපි මේ අටවැන්න ගැන අපි තරමක් දුරට ප්‍රවේශංසාගතව තමයි අපි විමසන්නේ. ඉතින් මේ රාහු ග්‍රහය මේ කූර ග්‍රහයේ අටවැන්නට සම්ප්‍රාප්තිය සමග ඒ අවශ්‍ය සුරක්ෂාව හයිමි කරන පැතිකඩයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නිතර කරදර බාධක මතුවෙන්න පුළුවන්. නමුත් අදිසියේ ලැබෙන දේවලුත් මේ අටවැන්න හරහා නිවේදනය කරන නිසා ඔබට යම් කිසි අයුරකින් අදිසියේ ලැබෙන දේවල් එහෙම නැත්නම් අන්තිම කැමති පත්‍ර වලින් එහෙම නැත්නම් ලොතරැයි ජය වගේ දේවල් ලැබීමේ ප්‍රවණතාවයකුත් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. අපි යාපත් ධනාත්මකව මේ ගැන විමසුවොත්. ඉතින් ඒ අනුව බලද්දිත් මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරලා දෙන කාලයක් ඔබගේ ආගමානුකූලව වැඩ කටයුතු වල නියැලෙනවා නම් එහෙම නැත්නම් ඒ පරිසරයන් තුල ඔබගේ ව්‍යාපාරසෝ හෝ ඔබ රැකියා කටයුතු වල නියැලෙනවා නම් සහ අදිසියේ ලැබෙන යුතු ධන වාසනාව සහිත කාලයක් විදිහට තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ රාහු සහ කේතු ග්‍රහයන්ගේ මාරුව සමග හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙන්නේ. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ලග්නයට කේතු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා. මේ කේතු ග්‍රහයාගේ ලග්නයට ප්‍රවිෂ්ඨ වීමත් සමග විශේෂයෙන් අපි ලග්නය හරහා සමස්තය දකිනවා. ඉතින් ඒ අනුව ඔබ තුල යම්කිසි ලෝකෝත්තර ආගමක හෝ ආධ්‍යාත්මික පැතිකඩයකට යම් නැඹුරුවක් ඇති වෙන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ විතරක් නෙමෙයි මේ කේතු ග්‍රහයාගේ යම් ආයාපත් පැතිකඩේ මොකක්ද කියන එක බැලුවොත් නිතරම අර මොකද විපරීත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඔබ බලාපොරොත්තු වන තත්ත්වයට අමතරව වෙනත් තත්ත්වයන් උදා කරගෙන අපිට හිතා ගන්න බැරි මොහොතවල වල ඒ තත්ත්වයන් උදා කිරීමේ හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි නිතරම ඔබට අතපසු වීම කරන්න පුළුවන් පරිසරයක් මේ හරහා නිවේදනය කළා තියෙන නිසා ඔබ කරන වැඩ කටයුතු පිළිබඳව තරමක් දුරට සැලකිලිමත්ව වැඩ කටයුතු වෙනවා කරන්න සිදු වෙනවා. මොකද ඔබ කොතරම් පරිසංසාගතව කොතරම් පරීක්ෂාකාරීව ඔබ වැඩ කටයුතු කරත් ඔබ තුලින් යම් අතපසු වීමේ ප්‍රවණතාවයක් තුලා ලග්න හිමියන්ට පවතිනවා කේතු ග්‍රහයා ලග්නය ගත කරන කාලය මේ අවුරුදු එකමාර තුලදී. විශේෂයෙන් ඔබගේ විවාහය ලෝකයේ සමග කරන වැඩ කටයුතු සහ හවුලේ කරන වැඩ කටයුතු ව්‍යාපාර
ගැන කතා කරන මේ 7 වෙනි භාවයට රාහු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය තරමක් දුරට යහපත් විදිහට අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන් ලෞකික පැත්තෙන්, ඒ කියන්නේ භෝගී මාර්ග පැත්තෙන් යම්කිසි දායකත්වයක් ඒ හරහා නිවේදනය කළා තියෙන නිසා. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු වල හවුලේ කරන වැඩ කටයුතු වලදී ඔබ කණ්ඩායම් සමග වැඩ කටයුතු කරද්දී ඔබගේ කාර්යශූරත්වය, ඔබගේ ඉදිරිපත් වීමේ හැකියාව සහ ඔවුන් සමග ඉතා සහයෝගයෙන් මිත්‍රශීලීව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් සහ ලෝකයට ඔබ ප්‍රචාරය කරන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාරය ප්‍රචාරණය කරන්න පුළුවන් තැන, එහෙම නැත්නම් ඔබගේ හැකියාව සේවාව ලෝකයා වෙත ගෙනියන්න පුළුවන් ස්ථානයේ විදිහට අපි මේ 7 වෙනි හඳුන ගන්න පුළුවන් රාහු ග්‍රහයා එම ස්ථානයේ තැන්පත් වීමත් එක්ක විවාහය තුළදී තරමක් දුරට ලෞකික සුවයෙන් කටයුතු කරන්න පුළුවන් හැකියාවක් පවතින කාලයක් විදිහට තමයි මේ අවුරුදු එකමාර හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන් ඔබගේ ලෝකයා සමග කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයක් අත්විඳද ඔබ කරන වැඩ කටයුතු මනාව සුපරීක්ෂාකාරීව දෙවරක් නැවත වරක් සිතා මතා ඒ අතපසුවීම් අවම වන මට්ටමින් ඔබ කටයුතු කරනවා නම් ඔබගේ සාර්ථකත්වය නිරන්තරයෙන් පවත්වා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා මේ අවුරුදු එකමාර තුල. විශේෂයෙන් තුලා ලග්නෙමි ඔබට. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරේ රෝග සතුරු කරදර ගැන කතා කරන ස්ථානයේ විදිහට අපි හඳුන ගන්න. 6 වෙනිට තමයි රාහු ග්‍රහයා තැන්පත් වන්නේ. ඉතින් උපචය ස්ථානයක් මේ 6 වෙනිට දුෂ්ට ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ කූරේකුගේ සම්ප්‍රාප්තිය නරක නැහැ. ඉතින් ඒ නිසා ජාවයකින් ශක්තියකින් කාර්යශූරයෙන් යුතුව ඔබගේ සතුරු කරදර මාදනය කරගන්නට පුළුවන් හැකියාව ඔබට පවතිනවා. ඉතින් ඔවුන්ව පාලනය කරගැනීමෙන් ඔබගේ වැඩ කටයුතු වලට අදාළ වන්නට ඉදිරිපත් වෙන එම බාධක සහ එම පුද්ගලයන්ගේ එම ගැටලු මගහර ගනිමින් ඔබට ඔබගේ වැඩ කටයුතු නිරන්තරයෙන් සාර්ථකත්වයේ උදෙසා දියුණුව උදෙසා මේවන්න පුළුවන් පරිසරයක් මේ ඔස්සේ ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් තරමක් දුරට වංචා සාගත සේවකයන් හමු වීමේ හැකියාවකුත් මේ හරහා තියෙන නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. නමුත් සේවකයන් ඔස්සේද ඔබට හොඳ සේවාවක් ගන්න පුළුවන්, ඔවුන්ගෙන් හොඳ අවශ්‍ය ඔබ බලාපොරොත්තු වෙන අරමුණු සඵල කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් නමුත් වංචාවන් වලට සතුරු කරදර එහෙම නැත්නම් ණය සම්බන්ධයෙන් ඔබ වංචාවන් වලට මුහුණ දෙන තත්ත්වයක්ද මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඊට අමතරව බඩ පිපීම වැනි උදර රෝග ආශ්‍රිත තත්ත්වයකුත් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් පවතිනවා මේ රෝග ස්ථානයට මේ රාහු ග්‍රහයාගේ තැන්පත් වීමත් සමග. ඊට අමතරව අපි විමසුවොත් වෘශ්චික ලග්න හිමි ඔබගේ 12 වෙනි ස්ථානයට තමයි වෘශ්චික ග්‍රහයා තැන්පත් වන්නේ. මේ 12 වෙනි ආරා ඔබගේ විවේකය, ඔබගේ නිින්ද, එහෙම නැත්නම් ඔබගේ අවසාන ආත්මීය අරමුණ, ඒ කියන්නේ නිවනද මෝක්ෂයද, ඒ වැඩ කටයුතු කෙරෙහි ඔබ දක්වන නැඹුරුතාවය 12 වෙනි හරහා තමයි නිවේදනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ වැයවීම ගැනද කතා කරන්නේ 12 වෙනි. ඉතින් කේතු ග්‍රහයා යම් තත්ත්වයන් ප්‍රදානය කරනට වඩා එම් තත්ත්වයන් මේ අකුල ගන්න තත්ත්වයක් තමයි පවතින්නේ. ඉතින් ඔබගේ වියදම් වැඩි වන ස්වභාවයක් ඔබට මේ කේතු ග්‍රහයා 12 වෙනි තැන්පත් වීම හරහා නිවේදනය කරන්නේ නැහැ. යම් කිසි මට්ටමක අඩු කිරීමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ආගමික වැඩ කටයුතු වලට ඔබගේ ආධ්‍යාත්මික වැඩ කටයුතු වලට යම් කිසි මුදලක් වියදම් වෙන තත්ත්වයන් නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ මම පෙර කිව් ලෙස ඔබගේ ආත්මීය අරමුණු උදෙසා ඔබගේ කටයුතු මෙහෙවන්න පුළුවන්, ආධ්‍යාත්මික පසුබිමක් නිර්මාණය කරගන්න පුළුවන්, මාවතක් සකසා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා යෝගී බණ භාවනා දේවල් වලට සම්බන්ධ වීමේ හැකියාව මේ අවුරුදු එකමාර තුරදී වෘශ්චික ලග්න හිමි ඔබට නිර්මාණය කළ දීලා තියෙන නිසා ඔබගේ ආධ්‍යාත්මික දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය, ඒ කියන්නේ රාහු සහ කේතු ග්‍රහයාගේ මේ මේෂ සහ තුලා රාශි වලට මේ සිදු කරන ලද රාශි මාරුව සිදු වුණු කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ වැඩ කටයුතු වල බාධා පමුණන අයව මෙහෙයවමින් ඔවුන්ව පාලනය කරගනිමින් මේ තත්ත්වයන් සමග මනා ලෙස කළමනාකරණය කරගනිමින් ඔබගේ ආධ්‍යාත්මික දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි වෘශ්චික ලග්න හිමි ඔබට මේ රාහු සහ කේතු ග්‍රහයන්ගේ මාරුව සමග හිමිවන තත්ත්වයක් විදිහට පොදුවේ අපිට සලකන්න පුළුවන් වන්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයට තමයි රාහු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදු කරන්නේ. ඊට අමතරව කේතු ග්‍රහය ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයට සම්ප්‍රාප්තිය සිදු වෙනවා. ඉතින් මේ 5 වෙනි භාවය සහ 11 වෙනි භාවය සම්බන්ධ කරගෙන ඔබගේ ලග්නයට කොහොමද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඉගෙනුම් කටයුතු, ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු, ශාස්ත්‍රීය දේවල්
අපි මේ පස්වෙනි භාවය හරහා හොයනවා. ඉතින් මේ පස්වෙනි භාවය මේ නිවේදනය කරන කටයුතු වලට රාහු ග්‍රහයාගේ දායකත්වය තරම් යහපත් නැහැ. විශේෂයෙන් මේ ශාස්ත්‍රීය දේවල් වලට, ඉගෙනුම් කටයුතු දේවල් වලට. ඔබට මොකද නිශ්චිතව ඔබට යමක් කරන්න පුළුවන් හැකියාව එන්නේ නැහැ. නිතරම කලබලකාරී චංචල ස්වභාවයන් මතු කිරීමේ හැකියාවක් රාහු ග්‍රහයාට පවතිනවා. ඉතින් ඔබ අසා ඇති පොදුවේ අපි සමාජයේ තියෙනවා රාහු දශාවක් ආවොත් අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා කියලා. ඉතින් ඒ අයට සාපේක්ෂව වෙනසක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඔවුන්ගේ කේන්ද්‍ර වලට සාපේක්ෂව. නමුත් ඕක තමයි පොදුවේ මතය. ඉතින් මෙතනදී අධ්‍යාපන කටයුතු වලට සහ ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු වලට ඔබගේ ප්‍රඥාව මේවා කරන වැඩ කටයුතු වලට යම් බාධාවක් මේ රාහු ග්‍රහයාගේ පස්වැන්නට සම්ප්‍රාප්තිය සමග ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දරුවන් සම්බන්ධ වැඩ කටයුතු වලට යම් කිසි හොඳ මට්ටමක් තියෙනවා. රාහු ග්‍රහයා සාමාන්‍යයෙන් ගුණය වැඩි කරන සංඛ්‍යාව වැඩි කරන ග්‍රහයෙක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් නමුත් කූරේක් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. නමුත් දරුඵල සඳහා යම් කිසි දායකත්වයක් ගෙන දෙන තත්ත්වයක් තමයි එතනදී පවතින්නේ. කොහොම නමුත් ඔබගේ දරුවන් සිටින දරුවන් තුළ යම් කිසි කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. චංචල ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වල ඔවුන් හරියට නියැලෙන තත්ත්වයන් දකින්නට වෙන්නේ නැහැ. නමුත් ක්‍රීඩා පැතිකඩ ඔස්සේ නැත්නම් විෂය පරිභාර කටයුතු වල සාර්ථකත්වයක් දියුණුවක් සහ ඔවුන් විශේෂයෙන් මොකද මේ ප්‍රසිද්ධියට අපිට සහයෝගය ලබා දෙන ග්‍රහයා විදිහට තමයි අපි රාහු ග්‍රහය හඳුනගන්නේ. ඉතින් ඔවුන්ගේ තත්ත්වය දරුවන්ගේ තත්ත්වය ඉහළ නංව ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට තමයි රාහු ග්‍රහයා පස්වැන්නේ තැන්පත් වුණ කාලය අපිට හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් මෙතනදී ප්‍රේමය ගැන කතා කරනවා. ඉතින් ඔබ ප්‍රේමය තුල තරමක් දුරට රෝමියෝ වගේ කටයුතු කරන්න පුළුවන් කාලයක් තියෙන නිසා විශේෂයෙන් ඔබ ගන්නා වූ තීරණවල හොඳට හිතාමතා ගත යුතු කාලයක් විදිහට තමයි ප්‍රේමය තුලදී රාහු ග්‍රහයා පස්වැන්නේ තැන්පත් වීමත් සමග සැලකිය යුතු වන්නේ. ඊට ඔබ ඌමනාට වඩා ප්‍රේමවන්ත වීම තරමක් දුරට ඔබගේ ප්‍රතිරූපය හානි කරන දායි සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතින බව තරයේ මතක තබා ගත යුතුයි. ඉතින් කේතු ග්‍රහයා 11 වෙනිට සම්ප්‍රාප්තිය සමග ඔබගේ විශේෂයෙන් ඔබගේ නව ආදායම් හවුරවන්න පුළුවන් පැතිකඩ තියෙනවා. එහෙම නැත්නම් මේ ආදායම් තත්ත්වයන් වල පැතිකඩ පොඩ්ඩක් අඩාල කරන පැතිකඩයන් තියෙනවා. ඉතින් මේ අනුව බලද්දී ඔබගේ ආදායම් කෙරෙහිද යම් බලපෑමක් මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඔබ ආගමික වත් වල ආධ්‍යාත්මික යම් පෝෂණයක් ලබනවා නම් ඒ තත්ත්වය අඩාල නොවි ඒකාකාරීව පවත්වා ගන්න පුළුවන් ආශිර්වාදාත්මක පැතිකඩයක් ඔබට නිර්මාණය කර ගන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඒ නිසා ඔබට ආදායම් අඩු වෙනවා නම් ඔබගේ ආදායම් පැමිණෙන මාවත් ඇහිරෙනවා නම් ඒ පිළිබඳ ඔබගේ ආගමික පැතිකඩයන් වලට විශේෂ නැඹුරුවකින් මිදෙන්න පුළුවන් විදියට ඔබට ඔබගේ ඇවතුම් පැවතුම් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් විදුලි උපාංග එහෙම නැත්නම් පරිගණක ශාස්ත්‍රයේ ගණිතය ශාස්ත්‍රය ආශ්‍රිතව ඔබ ආදායම් වල නියැලෙන අයෙක් නම් ඒ සඳහා විශේෂ ගැටලු මතු කරන්නේ ඒ සඳහා අවශ්‍ය දායකත්වයක් ලබා දීමේ හැකියාවක් කේතු ග්‍රහයාට තියෙනවා. ඉතින් එහෙම තමයි විශේෂයෙන් ධනු ලග්න හිමි ඔබට කොහොමද මේ රාහු සහ කේතු ග්‍රහයන්ගේ මාරුව සමග සිදුවන තත්ත්වය කියන එක අපි විමසුවොත් අපිට දකින්නට පුළුවන් වන්නේ. මකර ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වෙනිටත් 10 වෙනිටත් තමයි මේ රාහු සහ කේතු ග්‍රහයන් මාරුව සිදු කරන්නේ. ඉතින් 4 වෙනිට ඔබගේ ලෞකික සුඛය ගැන කතා කරන ස්ථානයට මේ ලෞකික ඔබට භෝගී මාර්ගය ලබා දෙන ග්‍රහයා විදිහට අපි හඳුන ගන්න රාහු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සිදු කරනවා. ඉතින් ඒ අනුව ඔබගේ සැපයට සුඛයට අදාළ අනිකුත් භෞතික වස්තුන් එක්රැස් කරගනිමින් ඒ සඳහා අවශ්‍ය සුවපාසු හදා ගන්න පුළුවන් හොඳ කාලයක් විදිහට තමයි රාහු ග්‍රහයා 4 වෙනියේ ගත කරන මේ අවුරුදු එකමාර අපිට දකින්න පුළුවන් වන්නේ මකර ලග්නෙමි ඔබට. විශේෂයෙන් මෙතනදී තවත් අපිට විශේෂ කටයුත්තක් නිවේදනයක් තියෙනවා මෙතනදී. විශේෂයෙන් ඔබගේ මනස ගැන කතා කරන ස්ථාන තමයි මේ 4 වෙනි. ඉතින් මේ මනස ගැන කතා කරන ස්ථානයේ රාහු ග්‍රහයේ සම්ප්‍රාප්තිය සමග තරමක් දුරට අලුත් දේවල් හොයන්න පෙළඹෙන කාලයක් විදිහට ඇති වෙන්න පුළුවන්. තියෙන දේවල් වෙනස් කරන්න ඕනි කියන කාලය ඔබට උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විවේකයෙන් ඔබට අලුත් අත්දැකීම් ලබන්න ඕන. නිවාඩු වැඩිපුර ගත කරන්න ඕනේ. විශේෂයෙන් විනෝදචාරිකා යන්න ඕනේ. සහ ඒ ඔබගේ මනස සුවපත්ව තියෙන්න ඕනේ, විනෝදෙන් තියෙන්න ඕනේ වගේ සිතුවිලි ළඟා කරලා දෙන කාලයක් විදිහට තමයි
මකර ලග්න හිමියන්ට රාහු ග්‍රහයා හතරවැන්නේ තැන්පත්ව ඉන්න කාලය අපිට හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ වෘත්තීය රැකියාව එහෙම නැත්නම් ඔබ සිදු කරන ක්‍රියාවන් ගැන කතා කරන ස්ථානයේ විදිහට අපි හඳුනගන්න 10 වෙන්නට කේතු ග්‍රහයා සම්ප්‍රාප්තිය සිදු කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔබ යම් කිසි විෂයක ප්‍රවීණයෙක් නම් ඔබගේ ප්‍රවීණතාවයන් හරහා ඔබගේ වෘත්තීය එකලෙස ගැටලුවක් සහ බාධාවන්කින් තොරව ගමන් කරන්න පුළුවන් හැකියාවක් මේ තුල තියෙනවා. කොහොම නමුත් යම් කිසි ආයුරකින් ඔබගේ වෘත්තීය කටයුතු වලට බාධා මතු කරන්න පුළුවන් හැකියාවක් අතපසුවීම් වැඩි කරන්න පුළුවන්. ඔබගේ වැඩ කටයුතු වල නිතර අතපසුවීම් එහෙම නැත්නම් මගහැරීම් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව තරමදුර සැලකිලිමත් වන්න. කොහොම නමුත් ඔබ ආගමික වත්පිළිවෙත් වල නියැලෙමින් උවසිවසියන්ට දාන මාන ලබා දෙමින් ඔබ කාලය ගත කරනවා නම් මේ තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් ඔබට සකසා ගන්න පුළුවන් පරිසරයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලද්දී මානසික සුවයෙන් ඔබ වැඩ කටයුතු කරයි ලෞකික වස්තුන් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් හොඳ කාලයක් විදිහට දකින්න පුළුවන්. කොහොම නමුත් වෘත්තීය තුල ඔබේ රැකියාව තුල ඔබගේ සුරක්ෂිතභාවය ඔබ ආරක්ෂා කරගත යුතු වෙනවා. අනාගතයේදී යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පෑමට අවස්ථාව සපයන දේවල් ඇති නොවීමට ඔබ වග බලාගත යුතු වෙනවා මේ ගත කරන අවුරුදු එකමාර තුලදී. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට රාහු ග්‍රහයා සංපත් වෙනවා. ඉතින් මේ 3 වෙනි භාවයෙන් ඔබගේ හැකියාවන් කුසලතාවයන් වීරයෙන් කරන වැඩ ශක්තියෙන් කරන වැඩ මේ විතරක් නෙමෙයි ඔබගේ sannivedana දක්ෂතා සහ sannivedana ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඔබ ගොඩනගන සමාජයන් පවා මේ 3 වෙනි භාවයෙන් තමයි නිවේදනය කරන්නේ. ඉතින් මේ අවස්ථාවට රාහු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සමග මේ අවස්ථාවන් නැවත වැඩි කරන මේ தත්ත්වය මනා ලෙස ඔබගේ සාර්ථකත්වය උදෙසා මෙහෙවන්න පුළුවන් කාලයක් විදිහට තමයි රාහු ග්‍රහයා මේෂ රාශියේ එමෙ නැත්නම් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයේ ගත කරන කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතනදී ඔබ දන්නවා ඔබගේ හැකියාවන් සාජ දක්ෂතාවයන් ගැන කතා කරන ස්ථානයක් විදිහට අපි 3 වෙනි භාවයේ සලකනවා. ඉතින් මේ රාහු ග්‍රහයා ඔබගේ වැඩ කටයුතු අන් අයට පෙන්වන්න පුළුවන් අවස්ථාවන් සලසා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඔබගේ හැකියාව දක්ෂතාවයේ වෙනත් අය ඉදිරියේ විදහා දක්වන්න පුළුවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් හැකියාවන් සහිත අවස්ථාවන් නිරන්තරයෙන් මතු කරන කාලයක් විදිහට තමයි මේ කාලය පවතින්නේ. ඒ නිසා ඔබ පසුගාමි වෙනකන් නැහැ. ඔබ නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ස්වභාවය ඇති වේවි. ඔබගේ දක්ෂතාවය ඔබගේ ප්‍රතිරූපයේ හිල නංවා ගන්න පුළුවන්. ඔබගේ දක්ෂතාවයන් තුළින් හිල නංවා ගන්න පුළුවන් පරිසරයක් මේ හොස්සේ නිර්මාණය කළ දෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 9 වැනි ස්ථානයේ තැන්පත්ව ඉන්නවා කේතු ග්‍රහයා. ඔබගේ ආගම භක්තිය ඔබගේ පූජ්‍ය පක්ෂය පියා ඔබගේ ආයතනයේ ප්‍රධානීන් එහෙම නැත්නම් ඔබගේ කෙටි ගමන් බිමන් ගැන කතා කරන ස්ථානයේ ඔබගේ වාසනාව පුණ්‍ය ස්ථානයේ ලෙස අපි හඳුනා ගන්න 9 වැන්නේට තමයි කේතු ග්‍රහයා තැන්පත් වන්නේ. ඉතින් කේතු ග්‍රහයා 9 වැන්නට ආගම දාම පැත්තෙන් නම් ගැටලුවක් නැහැ. මොකද ඒ සම්බන්ධ වැඩ කටයුතු වලට විශාල වශයෙන් දායකත්වයක් සපයන කාලයක් විදිහට තමයි අපිට 9 වැන්නේ කේතු ග්‍රහයා තැන්පත් වීමත් සමග අපිට දකින්නට පුළුවන් වන්නේ. ඒට කෙසේ වෙතත් වාසනාව සහ සෞභාග්‍ය පිළිබඳ අපි විමසද්දී එතනදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි මොකද අපි පොදුවේ අපි වාසනාව සෞභාග්‍ය ගැන අපි ධනය හරහා විමසන පැතිකඩයන් තමයි තියෙන්නේ. ඉතින් එතනදී මේ ලෞකික සුඛයට අදාළ කරන සැප සම්පත් ලබා දෙන්න පුළුවන් මාධ්‍ය විදිහට තමයි අපි මුදල් ගැන අපි හඳුනගන්නේ. ඉතින් ඒ මුදල් කියන තත්වයන් අඩපණ කරන්න පුළුවන් හැකියාවක් මේ කේතු ග්‍රහයා 9 වැන්නේ තියෙන තත්ත්වයේ උඩදී අපිට දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. කොහොම නමුත් ඔබගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඔබේ ආගමික පැතිකඩයන් ඔස්සේ ඔබගේ දැනුම ඊට නංවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ උසස් අධ්‍යාපන කටයුතු වල ඔබගේ උපාධි වැඩ කටයුතු වල නියැලෙනවා නම් ඒ සඳහා ඔබට පෞගිය ටිකේදී ඒ සඳහා බාධා පැවතුනා නම් එයින් මිදිලා නැවත ඔබගේ එම උසස් අධ්‍යාපනික වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා මෙහෙවන්න පුළුවන් කාලයක් විදිහටත් මේ කාලේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා කුම්භ ලග්න හිමියන්ට. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ ධනය ගැන කතා කරන ධන ස්ථානයට තමයි රාහු ග්‍රහයා තැන්පත් වන්නේ. ඉතින් මේ මම කලින් මතක් කරා රාහු ග්‍රහයා තියෙන ප්‍රමාණය සංඛ්‍යාව වැඩි කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ ධනය වත්කම් ගැන කතා කරන සම්පත්වල අගය ප්‍රමාණය
හීල නංවා ගන්න පුළුවන් හැකියාව පවතිනවා රාහු ග්‍රහයා දෙවැන්නේ ගත කරන කාලය තුල. හැබැයි එක් අතකින් විමසුවොත් ඔබගේ කොපමණ ධනය සහ ආර්ථිකය වත්කම් හීල නංවා ගන්න පුළුවන් පරිසරයන් සම්පත් ප්‍රමාණය වැඩි කරලා දුන්නත් ඒවා ෂණිකව නැවතත් හයිමි කරන තත්ත්වයක්ද මේ රාහු ග්‍රහයාට අයිති නයිසර්ගික ස්වභාවය ඔස්සේ නිවේදනය වීමක් තියෙන නිසා ඒ කෙතරම් ලැබීම් තිබුණත් ඒවා සුරක්ෂිතව ඔබ තුල පවත්වා ගන්නට අවශ්‍ය මාවත් ඔබ සකසා ගත යුතු වෙනවා. එසේ නැත්නම් කෙතරම් මුදලක් ඔබගේ ඉතුරු සඳහා පැමිණියත් ඒ ඉතුරු මුදල ෂණිකව නැවතත් අපි කිව්වොත් ඔබගේ ගිණුමේ යම් කිසි අගයක් තිබිලා ඒ අගය ගැන ඔබ විමසීමකින් පසුව ඒ අගයටම සරිලන වියදමක් නැවතම සකස් වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වීමේ හැකියාව පවතිනවා මේ රාහු ග්‍රහයා ඔබගේ ධනස්ථානයේ තැන්පත් වන කාලය තුල. නමුත් ඔබගේ ආටෝපයට අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න ඔබගේ වචනය මේවන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්. ඔබ තුල ඔබගේ පවුල තුල සතුටින් විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් මාවත් මේ ඔස්සේ නිර්මාණය වෙලා තිනවා. ඉතින් ඒ පැත්තෙන් බලද්දී යාපත් ප්‍රවණතාවයක් තියෙනවා රාහු ග්‍රහයා දෙවැන්නේ තැන්පත් වෙන සිටින කාලය තුල. කේතු ග්‍රහයා ඊට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක් විතර අපි හඳුන ගන්න. ඔබගේ පූර්ව ජන්මයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් ගැන කතා කරන 8 වැනි ස්ථානෙට තමයි සම්පාප්තිය සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ 8 වැන්න හරහා ඔබට අනවශ්‍ය ලෙස මතු කරන ගැටලු එහෙම නැත්නම් ඔබ අනිවාර්යෙන් ගෙවිය දැමිය යුතු ණය විදිහට අපි අපේ කර්මයන් ඔස්සේ ගෙවා දැමිය යුතු ණය විදිහට අපි හඳුන ගන්න මේ 8 වැන්නේ භාවයට සම්ප්‍රාප්තිය සමග ඔබගේ විශේෂයෙන් කේතු ග්‍රහයාගේ තැන්පත් වීමත් සමග යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ තත්ත්වයන් ඔස්සේ ඔබව નિરાයාසයෙන්ම ආගමට දාමට ලැබි කරන පරිසරයන් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙන නිසා එතනදිත් යම්කිසි ආයුරකින් ඔබගේ අර හදිසියේ ලැබෙන තත්ත්වයන් මේ අටවැන්නේ නිවේදනය වීමක් තිබුණා. ඉතින් මේ හදිසියේ ලැබෙන ධන වාසනා සහ ලැබෙන්න තිබ්බ දේවල් නොලැබෙන තත්ත්වයන් ඇති කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා කේතු ග්‍රහයා මේ හටවැන්නේ ගෝචරය කරන කාලය තුරදී. ඉතින් ඒ තමයි මීන ලග්න හිමි ඔබට රාහු සහ කේතු ග්‍රහයන්ගේ මේ මේෂ රාශියට සහ තුලා රාශියට කේතු ග්‍රහයාගේ මේ සම්ප්‍රාප්තිය සමග සිදුවන්නේ මොනවාද කියන එක විමසුත් අපිට දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් අපි මුලදී කතා කරා රාහු සහ කේතු ග්‍රහයා සප්තමව තමයි අපගේ කේන්දරය තුල මේ ගෝචරයන් සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ නිසා දුෂ්ට ස්ථාන විදිහට අපි හඳුන ගන්න 6-12 රාහුවෝ කේතු ග්‍රහයා තැන්පත් වුණොත් ඊට සාපේක්ෂව ඊට සප්තමව තියෙන රාශියත් මේ අවස්ථාවේදී දුබල වෙනවා. ඉතින් ඒ අනුව බලද්දී මේෂ වෘෂභ කන්‍යා තුලා වෘශ්චික මීන යන ලග්න හිමි ඔබට යම්කිසි අවුරකින් මේ රාහු සහ කේතු ග්‍රහයන්ගෙන් යම්කිසි අපලකාරී තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ඊට අවශ්‍ය ශාන්ති කර්ම වලට යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම වෙනම පවසන්නම් රාහු සහ කේතු ග්‍රහයන්ට අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද කියන එක. විශේෂයෙන් අපි මුලින් බලමු රාහු ග්‍රහයට අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද කියන එක. ඉතින් මම මෙතනදී බොහෝ දුරට පැවතුම් ඔස්සේ මම දෙන්න උත්සාහයක් ගන්නම්. ඉතින් අපි රාහු ග්‍රහයට අවශ්‍ය ශාන්ති කර්ම වලට යොමු වෙනවා නම් ඔබට පුළුවන් නිවස ඉදිරියේ කුරුල්ලන්ට එහෙම නැත්නම් තවත් සිව්පා සතුන්ට ඔබට හැකි අයුරින් ආහාර ලබා දෙන්නට පුළුවන් අවශ්‍ය පරිසරයක් සාදන්න. කුරුල්ලන්ට නම් තාප්පය උඩ හෝ නැත්නම් වෙනම කණුවක් සිටවා ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය ಜಾති ඔබට තැන්පත් කරලා තියන්න පුළුවන්. කුරුල්ලන්ට ඇවිල්ලා ඒ ධාන්‍ය ಜಾති ලබා ගන්නට ආහාර පිණිස. ඊට අමතරව අනිකුත් සතුන්ට අවශ්‍ය ඔය අපි කියවොත් බල්ලන්ට එහෙම නැත්නම් පූසන්ට වගේ සතුන්ට අවශ්‍ය ආහාර ඇවිදින සතුන්ට මේ ආහාර සොයමින් ඇවිදින සතුන්ට අවශ්‍ය ආහාර සපයන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය කළ දෙන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ශාන්ති කර්මයක් විදිහට සලකන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබට විශාල පිරිසකට සෙවණක් ගෙන දෙන විශාල සත්‍යයන් කොට්ටාසයකට සෙවණක් ගෙනලා දෙන විශාල වෘක්ෂයන් රෝපණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් එයත් මීට විශිෂ්ට ශාන්ති කර්මයක් විදිහට දක්නන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව පුළුවන් නිරිත දිශාවේ වැටකෙයියා පඳුරකට සිතුවා ඒ සඳහා සාත්තු කිරීම
එහෙම නැත්නම් අඟහරුවාදා දිනයක දුර්ගා මෑණියන්ට පුද පූජා පැවැත්වීම. කෙසේ නමුත් රාහු ග්‍රහයට අපි දේවි දේවතාවුන් වහන්සේලා පුදන නම් දුර්ගා මෑණියන්ට පුද පූජා පැවැත්වීම ඉතාමත් විශිෂ්ටයි. එමගින් අවශ්‍ය ශාන්තිය අපිට ළඟා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ බෞද්ධවත් පිළිවෙත්වල නියැලෙනවා නම් ඔබට බෝධි පූජාවක් පවත්වා අවසානයේ නිරිත දිශාවේ ගිතෙල් පානක් දල්වා රාහු ග්‍රහයෙන් පැමිණෙන අපලයක් තියෙනවා නම් එයින් මිදෙන්න අවශ්‍ය ශාන්ති කර්ම අවශ්‍ය සහනය ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ අපි බලමු කේතු ග්‍රහයට මොනවද කරන්න ඕනේ කියන එක. අපි බලමු කේතු ග්‍රහයට නම් කෙසෙල් ගසකට සාතු කිරීම යහපත් ලෙස සලකන්න පුළුවන්. ඒ සඳහා අපිට ඇවතුම් පැවතුම් වශයෙන් අපිට පුළුවන් පෝ දින සීල් සමාදන් වන උවැසියන්ට දානමාන පිළිගැන්වීම, ඔවුන්ට අවශ්‍ය සත්කාර කිරීම වගේ දේවල් වලට යොමු වෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් පොය දවස් වලට හෝ හැකි අයුරින් ඒ සීල් සමාදන් ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්න වගේ කරුණු කාරණා වලට යොමු වෙන්න පුළුවන් නම් එයත් වඩා හොඳයි. දෙවි දේවතාවුන් වහන්සේලා පුදනවා නම් ශ්‍රී ගණදෙවි දෙවියන්ට වන්දනාමාන කිරීම ඊටා විශිෂ්ට ප්‍රතිඵල ළඟා කර දෙන තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඔබ බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් එම බෝධි පූජා පවත්වා අවසානයේ කේතු ග්‍රහයෙන් පැමිණෙන අපලයක් තියෙනම් එහි මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් කේතු ග්‍රහයට දිශාවක් නැහැ. විශේෂයෙන් ඔබ කුමන හෝ දිශාවකට බුදුරජාන් වහන්සේට ඔබ පානක් දැල්වනවා නම් ඒට සාපේක්ෂවම අදාළ දිශාවකට පානක් දැල්වලා කේතු ග්‍රහයෙන් පැමිණෙන අපලයෙන් මිදේවායයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහෝ දුරට ඔබ ආගමානුකූලව වත් පිළිවෙත්වල නියැලෙනවා නම් කේතු ග්‍රහයෙන් පැමිණෙන අපල බොහෝ දුරට සමනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ තමයි ඔබගේ ලග්නයට යම් කිසි අවුරකින් ඔබගේ ලග්නයට කෙසේ වෙතත් මෙතනදී ඔබගේ කේන්දරයට සාපේක්ෂව යම් කිසි අවුරකින් මේ කේතු සහ රාහු ග්‍රහයෙන් එහෙම නැත්නම් ඔබ කේතු හෝ රාහු දශාවක නම් ඉන්නේ ඒ හරහා ඔබට යම් කිසි අනිසිලස මේ තත්ත්වයන් හිමි වෙනවා නම් හයාපත් අන්දමින් ඔබට හයාපත් කර්මයන් හිමි වෙනවා නම් ඒ මිදෙන්න ආශිර්වාද පතන්න පුළුවන් ශාන්ති කර්ම විදිහට දක්වන්න පුළුවන්. මේ විදිහටම ඉදිරියේදී යෙදීමට නියමිත තවත් ග්‍රහමාරු සහ විශේෂ ජ්‍යොතිෂමය සිද්ධාන්ත පිළිබඳව ඔබ දැනුවත් කරන අභිලාෂයෙන් යුතුව අදත් මේ සක්වල අඩවිය YouTube channel එකට සම්බන්ධ තවත් වීඩියෝ එකකින් අහුම් වෙන අපේක්ෂාවෙන් යුතුව මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.